තරුවෙරලේ සඳවතසේ හිත්තහසේ ඔබ පායා උන්නා හිනැහෙමුවේ පුරහඳසේ මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකීවා ඔය දැස වගේ මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකීවා ඔය දැස වගේ. මෙහෙම ප්‍රශ්නයක් කුමාරගෙන් අහුවත් අද කාලෙ වෙද්දී සංගීත ශාස්ත්‍රය පැත්තෙන් ඒ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ස්ටාර් කෙනෙක් වෙන එක ලේසියිද? දැන් අද කාලේ No. oh yes ඒ සෝෂල් මීඩියා තියෙනවා හරි. very easy හැබැයි මෙහෙමයි ස්ටාර් කෙනෙක් කියන එකේ තේරුම තමයි අපි මේ සංගීත ක්ෂේත්‍රයේ කියන දේ ඉන්ඩස්ට්‍රි එකේ කොපමණ කාලයක් අපිට රඳා පවතින්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී බලපාන්නේ. අපිට මුදල් වියදම් කරලා කැම්පේන් එකක් ගිහිල්ලා අපිට මෙහෙම වෙද්දි ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් වෙනකොට එයාලගේ ඇජෙන්ඩා එක ටාගට් එක වෙන වැඩක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මියුසික් කියන දේටනේ මූලිකත්වයේ තියෙන්න ඕනේ මියුසික් නම් කරන්න ෆේමස් අරකේ තියෙන්නේ ෆේමස් වෙන්න. එතකොට මේ බූස්ට් කරලා හරි කමන්නේ මොකක් හරි වෛරල් කරලා හරි කමන්නේ මේක 1 මිලියන් යන්න. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මියුසිෂියන් කෙනෙක්ගේ තියෙන්න ඕන එක නෙමෙයි. වසානයට අත්වනලා එමු මග පලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නින්දන් ඉන්නවත රත්තරන් මංගාවින්ම උණුහුම නොදී. කුමාරගෙන් අහන්නේ පුළුවන් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න මං හිතන්නේ. උමාරි අපිත් එක්ක බොහෝ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා වැඩසටහනේදී. අක්කා විදියට. ඒ කියන්නේ මේ බොන්ඩ් එකත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ. උමාරියාගේ තියෙන අක්කා විදියට දකින්න කියන්නේ හොඳම කියන්නේ යාළුවෙක් විදියට හරි සහෝදරිය විදියට හරි දකින්න හොඳම ගති ලක්ෂණය වගේම තමයි හදාගන්න මෙන්න මේක මම එයාගේ දකින්න එකම ෆෝල්ට් එක කියලා හිතන එක මොකද්ද? නංගිගේද? ඔව්. ලඩුස්ක පට්ටු නේද මේ ප්‍රශ්නේ පොඩ්ඩකින් එහෙම ජීවිතේ හිතර නැහැ. මම ඇත්ත වශයෙන්ම මගේ නංගි හින්දා නෙමෙයි මං එයාව දකින්න යකඩ ගැහණියක් විදිහට ඇත්ත වශයෙන්ම. රවුම් කඩේ පොඩි අලුත් වර්ෂන් එකකට යන බලාපොරොත්තු වෙන්නේ නැද්ද? හතරස් කඩෙත් කරා. දැන් මං හැඩයක් හොයනවා දැන් රවුම් හතරස් වෙලානේ. ඔව් දැන් මං වසන්ත අයියට කියලා තින්නේ දුකාට කියලා තින්නේ මේ හතරස් එක රවුම් කරා රවුම් හතරස් හරි දැන් මොකක් හරි ත්‍රිකෝණ හරි ට්‍රයැන්ගල් හරි මොකක් හරි හදන්න ඉක්මනට ප්ලෑන් එකක් තියෙනවා එහෙම. Derwala Chart Show, the official Sri Lankan chart show. මේ දෙපළ ගැන සඳහන් කිරීමක් කරද්දී ඒ කියන්නේ හැම කාලෙටම ඒ කියන්නේ එකතු කරන්න පුළුවන් ගීත තියෙන ඒ වගේම එදත් අදත් ඕනම ගීතයක් ඒ කියන්නේ එකතු කරපු සැනින් වැළඳ ගන්න රසික පිරිසක් ඉන්න ආදරය කරන හඬවල් දෙකක් අද දවසේ අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම කියන්න ඕනි දැන් ඒ ගීත එදා ඇහුවා වගේම අදත් කොහෙන් හරි ඇහෙනවනම් මතක් වෙනවා දෙයියනේ කියලා. right. ඉතින් අපි ලෑස්ති වෙන්න මේ දෙන්නම එකම කාල සීමාවේ මේ අලුත් ගීත දෙකක් එකතු කරලා තිබ්බා කියලා හිතෙනවා. මේ ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ අද දවසේ මේ දෙපළ සම්බන්ධ කරගත්තා නම් වැඩේ මරුවට තියෙයි කියලා. හරි. ඉතින් අපි සම්බන්ධ කරගත්තා මේ මතක් කරන්නම් දැන් මේ දෙපළ ගැන සඳහන් කරද්දී දෙන්නම දෙරණත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා හිතනවා. මොකද මේ අපිට දකින්න නිරන්තරයෙන් දෙරණ හරහා ටීවී දෙරණ හරහා අපිට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා අපේ නෑකම තවදුරටත් ශක්තිමත් කියලා. ඒ නිසා ඉතින් ඒ නිසා මේ අපි කියන්නම් අද දවසේ අපි සම්බන්ධ කරගෙන ඉන්නේ උමාරා සිංහවංශ අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයිබෝන් කියලා. සුබ මෝනින්. ඒ වගේම good morning. ඒ වගේම සඳහන් කරන්න ඕනේ දැන් අපි අනිත් පැත්තෙන් ගත්තාම පස්සේ ගායකෙක් ඊට පස්සේ වෙලාවකට අපි දකිනවා ටීවී දෙරණම නිවේදකෙක් විදිහට කාලයක් අපි දැක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. ගායන්ත විජේරත්න අලුත් වැඩෙත් එක්ක අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. ආයිබෝන් good morning. කියන්නකෝ දැන් උමාර අපි දැනගන්න කැමති හාදකම ගැන අපි කතා කරලා ඉමු. හාදකම් ගීතේ මං හිතන්නේ අවුරුදු 13කට කලින් ඇත්ත වශයෙන්ම හැදුන ගීතයක්. ඒකේ මෙලඩි එක මන් තමයි දාන්නේ. එතකොට කෙන් ලපන් එක ස්ටුඩියෝ එකේ අපි ඉන්නකොට we were just jamming. ජෑම් කර ඉන්න ගමන් තමයි මේ මෙලඩි කැවිලා මේ සින්දුවක් කෙරුවේ. කරලා මෙලඩි එක ගිහලා මං අම්මට පෙන්නුවා. අම්මට පෙන්නනකොට මං කිව්වා මට මේ වගේ concept එකක් ඕනේ. කියලා දැන්
කම්පෝස් වුණාට ඒක රෙකෝඩ් කරේ අවුරුදු 12කට විතර කලින්. ඒ වෙද්දී තමයි මට මගේ හස්බන්ඩ්ව හම්බ වෙන්නේ. සෝ මං කිව්වා මට මේක එයා වෙනුවෙන් එයාට ලියන්න ඕන ගීතයක් කියලා. මං කිව්වා මොකද්ද කෙරෙන්න ඕන කියලා. අම්මා ඒ විදිහටම ලිව්වා. ඒක රෙකෝඩ් කරා. ඒක රිලීස් උත් කරා ඒ ගීතය. නමුත් මම බැන්දර පස්සේ මම හොංකොං වලට ගියා. ගිහලා අවුරුදු 7ක් ඉඳලා ජෑස් සංගීතය හදාරලා නැවතත් ලංකාවට ඇවිල්ලා දැන් මගේ ඇකඩමි එක කරගෙන යන ගම මට හිතුණා මේක මම රිලීස් කරන්නම ඕනේ කියලා. මොකද මේ පැන්ඩමික් එකත් එක්ක දැන් අවුරුදු එකමාරක් මගේ පුතාත් මගේ මහත්තයාත් දෙන්නම හොංකොං වල ඉන්නේ. ඒකෙන්ද මම මෙහෙ හිර වෙලා ඉන්නේ, ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. ඉතින් අමාරු කාලයක් වුණා. ඉතින් මේ ගීතේ මට ඕන වුණා මොකද ඔහු ගොඩක් මහන්සි වෙනවා පුතාව බලා ගන්න. සහ මං නැති අඩුව දැනට පුරවන්න මගේ මහත්තයා ගොඩක් මහන්සි. so it was dedicated to him. ඉතින් මගේ හදවතට ගොඩාක් සමීප ගීතය තමයි මේ හාදකම් කියන ගීතය. right. ඉතින් අද දවසේ අපි ඒ හාදකම් අහන්න ලෑස්ති. අනිවාර්යෙන්. ඊට පස්සේ යනවා අපේ ආදරය ගැන කතා කරන්න. අපේ ආදරේ ඉතින් ඔයාලගෙත් ආදරේ. ඇත්තටම මම අවුරුදු 4කින් වගේ තමයි ට්‍රැක් එකක් මේ වීඩියෝ එකක් සහ මේ ඔඩියෝ එකක් මේ රිලීස් කරන්නේ. එකක් තමයි ස්ටුඩියෝ එකේ කාර්ය බහුලත්වයයි ඒවා පස්සේ මේ කමර්ෂල් එකක් ආවම මේකේ බජට් එක බලලා වැඩ කරනවා මගේ වැඩේ අතපසු වෙනවා. ඒව තමයි තිබුණේ. ඉතින් රසික රසිකාවියන් ගොඩාක් අහලා තිබ්බා අයි කරන්නේ නැත්te එහෙම කියලා. ඒ වගේම තමයි අතර මේ ෆ්‍රී ටයිම් එකේ මම සෑහෙන සින්දු ගොඩක් ස්ටුඩියෝ එකේ හැදුවා. මෙලඩීස් ඇන්ඩ් ලිරික්ස් ඔක්කොම. මේ සෝන් එකත් ඉතින් මට ඇත්තටම අර තනිකමත් එක්ක ඉන්නකොට ආපු අයිඩියා එකක් තමයි මේක මියුසික් කරේ ලිරික්ස් ඔක්කොම මට තනියම කරන්න උනා. ඉතින් මොකද කවුරුත් නැහැනේ ඒ ටයිම් එකේ ගෙන්න ගන්න ස්ටුඩියෝ එකට. ඉතින් එහෙම තමයි අපේ ආදරේ රිලීස් වෙන්නේ. ඒකේ වීඩියෝ එකත් ඉවර කරලා රිලීස් කරා. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා. වීඩියෝ එක කරන කොහොමද මේ කියන්නේ චමිල සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතුවේ ගාන්ධාරෙන් කොහොමද? ඒක උනේ ඇත්තටම දැන් කලින් ප්‍රොඩක්ෂන්ස් මමයි වීඩියෝ සුත් කරේ මගේ ප්‍රොඩක්ෂන් එකෙන්. මේ සැරේ දැන් අර ඔක්කොම මම කරලානේ. ඔව්. ඒ නිසා ඊට පස්සේ කල්පනා කරන්නේ මේකත් මම කරන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ කියලා තමයි චමිල්ට දුන්නේ. ඇත්තටම වෙන සින්දුවක් චමිල්ට දීලා තිබ්බේ ගොඩක් කලින් ඉඳලා. ඒක කරමු කියලා. පස්සේ මට මේක මෙලඩිය ස්ටුඩියෝ එකේ ආපු ගමන් මං කිව්වා අපි ඒක චේන්ජ් කරමු. අපි ඉස්සෙල්ලා මේක රිලීස් කරමු කියලා. දැන් මේකට පස්සේ එන්නේ ඊළඟ අර කලින් කරපු සෝන් එක. alright. අපි දෙවැනි කතාවාරයට ආපු ගමන්ම හිතුවා උමාරා සිංහවංශ ඒ කටහඬෙන් අලුත්ම ගීතේ කොටසක් අහන්න ඕනි කියලා. ආදරේමා දැන් හාදකමියා කෙරේ සාදරෙන් මාගෙන් මේ ඇරයුමයි ආදරේ ඉන්න මහා ලං විලා මේ ජීවිත අරුණේ මද පවනල්ලේ කොයි බදයිමා යලි ඔබ සොයලා එමි සංසාර පුරා හද ඉල්ලා ඊට පස්සේ කෑ ගන්න කියලා. right, thank you. ඉතින් කියන්නකෝ දැන් උමාර දැන් ඔබ දැන් විශේෂයෙන්ම අපිට කතා කරන්න තව දෙයක් තියෙනවා මේ කාල සීමාවත් එක්ක දැන් සීනතරු වේදිකාවේ ඔබ ඉන්නවා විශේෂයෙන්ම දැන් ගත්තන් පස්සේ කොහොමද දැන් වර්තමානයේ ගත්තන් පස්සේ දැන් ඉස්සරහට එන මේ තරුණ පිරිස ගැන මොකද කියන්න තියෙන්නේ? දැන් ඔබ හැමදාම සතියන්තේ ගත්තන් පස්සේ වේදිකාවත් එක්ක එකතු වෙන ඒ කියන්නේ ශේෂ්ඨයට පිවිසෙන්න බලාගෙන ඉන්න පිරිසක් ඔබට හමු වෙනවා. කොහොමද මොකද හිතෙන්නේ මේ පිරිස ගැන? ඇත්තටම මාර ආඩම්බරයි ලාංකිකෙක් වශයෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තුලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මේක කරන්නේ 100%ක්ම ලයිව්. මේක ප්‍රී රෙකෝඩඩ් නෙමෙයි. 100%ක් ලයිව්. ඒ ලයිව් ප්ලැට්ෆෝම් එකක් උඩට ඇවිල්ලා අපේ මේ ප්‍රේක්ෂකයන් රසිකාවියන් සියලු දෙනාටම මේක ලයිව් මේ වගේ පර්ෆෝම් කරන මේ විදිහ ඇහුවාම බැලුවාම මාර ආඩම්බර ඇත්තම කියන්න. මොකද මමත් ලංකාව නියෝජනය කරලා කම්පිටිෂන්ස් කිහිපයකටම ගිහිල්ලා දිනලා තිනවා. නංගිත් එක්කත් ගිහිල්ලා තිනවා. මත් තනියම ගිහිල්ලා තිනවා. ඒ කම්පිටිෂන් ලෙවල් එකයි මෙහි කම්පිටිෂන් එකේ තියෙන ලෙවල් එකයි ගත්තාම අපේ අනිත් එක යුනික් තිනවා. ඔය මේ ජනගී ගායනා කරන කට්ටියක් ඉන්නවා. ඔය රාග ගායනා කරන කට්ටියක් ඉන්නවා. මේ අමුතු විදිහටම අමුතු චරිත කිහිපයක් ඉන්නවා. මාර ආඩම්බරයි. ඒ කියන්නේ
හරි විදිහට හරි තැන තිතට ඒ කියන්නේ if you nail it properly artist කෙනෙක් විදිහට මාර ගමනක් යන්න පුළුවන්. මම හිතන්නේ දැන් අපි ඉන්නේ top 28 ඊයනම් it was on fire. අදත් මම ඇත්ත වශයෙන්ම ගොඩක් සතුටින් ඉන්නේ මේ අද හවස මොකක්ද වෙන්නේ කියලා බලන්න. ඒ හැමදාම මොකක් හරි අලුත් දෙයක් වේදිකාවට ගේනවා අපේ කට්ටිය. right මෙදාසරේ වෙනස බලන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙදාසරේ සෑහෙන්න වෙනස් වෙලා තව රහ වැඩි වෙලා තමයි සීනතරු වේදිකාව හැඩ වැඩ වෙලා තියෙන්නේ. ඉතින් දැන් තරු ගණනාවක් බිහි වෙලා තියෙන වෙලාවේ විශේෂයෙන්ම මෙදාසරේ බිහි වෙන තරුව තවත් සුවිශේෂී වෙයි කියලා අපිට හිතෙනවා මේ ලයිව් අත්දැකීමත් එක්ක. මාර ඒ ගැන කියපු හින්දා මට පොඩි දෙයක් අහන්න. දැන් ඇකඩමික් එකක් තියෙනවා සහ බොහෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? සාමාන්‍යයෙන් අපි හිතමු දැන් එන්න ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් ඔබ කිව්වා වගේ නංගි මමයි ගොඩාක් තරඟ වලට ගිහින් තිනවා. මෙන්න මේ විදිහට පොලිෂ් වෙලා තමයි ඇවිල්ලා තියෙන වගේ. කොයි විදිහටද හැදෙන්න ඕනේ මං හිතන්නේ දැන් ඉන්න කෙනෙක්? ඒක ඉස්සෙල්ලාම මේ ප්‍රැක්ටිස් කියන දේ අපේ කට්ටිය how do you say they take things for granted. අපි දිනපතා ප්‍රැක්ටිස් කරලා දැන් මමයි නංගි මම නම් පොඩි කාලේ පැය 10ක් ප්‍රැක්ටිස් කරපු දවස් තිබ්බා. පැය 8ක් ප්‍රැක්ටිස් කරපු දවස් තිබ්බා බ්‍රේක් එකක් නැතුව. මොකද මට කැමති උනේ නැහැ. දැන් තියෙනවනේ concept එකක් South East Asia වල අපිට මේ ඔක්ටේව් දෙකක විතරයි ගීත ගායනා කරන්න පුළුවන් කියලා. නමුත් මගේ favorite artist Mariah Carey, Whitney Houston වගේ ඒ ආටිස්ලා ගත්තා නම් Mariahට female artist කෙනෙක් වශයෙන් ලෝක වාර්තාවක් තමයි යාට තියෙන්නේ. ඔක්ටේව් 5ක ගීත ගායනා කරන්න පුළුවන්. මට ඒක challenge එකක් වුණා. මං හිතුවා නෑ I don't want to stay අර ඔක්ටේව් දෙක ඇතුළත ඉන්න මං ආස නැහැ. මම එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ කියලා අපි ගොඩක් මහන්සි වුණා. මහන්සි වෙලා 4.5 දක්වා අපි අපේ රේන්ජ් එක හදාගත්තා. ඒක හින්දා තමයි දැන් අපි ඕනම ගීතයක් කියන්නේ යම් කිසි ගීතයක් ගත්තා නම් ඒක අපිට ඔක්ටේව්ස් 3ක ගායනා කරන්න පුළුවන්. ඒකයි මං හිතන්නේ මගේ නංගිගේ තියෙන වෙනස ඒ ගීතයට හරියන විදිහට ඒ පොඩි ටෝන්ස් ටික ට්වීක් කරලා අපිට හදා ගන්න පුළුවන්. දැන් අපේ මේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් කියලා අපි යන්න දැඟලුවට අපේ තාම සපෝට් සිස්ටම් එකක් නැහැ. දැන් මේ කම්පිටිෂන්ස් වලට අපි ගියත් රට ගියත් ලංකාව අපි තමයි මහන්සි වෙලා ඇඳුම් ටික හදාගෙන the flight tickets and ඒ අනිත් රටවල් ගත්තාම වෙනම entourage එකක් තිබ්බා. ඒගොල්ලන්ට මේකප් ආටිස්ලා සෙට් එකක්, costumes හදන සෙට් එකක්, costume sponsor කරලා තිබ්බා, ticket sponsor කරලා තිබ්බා. ඒ ඔක්කොම sponsor. නමුත් මෙතනදී මමයි අම්මයි නංගි විතරයි. දැන් මම මේ academy එක මගේ vocal academy එක උමාර music studio කියන academy එකත් හැදුවේ. අපේ කවුරු හරි මේ වගේ talent එකක් තියෙනවා නම් හරි විදිහට ඒගොල්ලන්ව ස්පොන්සර් කරලා ඒගොල්ලන්ව ආටිස්ට් කෙනෙක් විදිහට සලකලා ලංකාව නියෝජනය කරනවා කියන්නේ ලොකු දෙයක්. ඒ විදිහට සලකලා ගෙනියන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ මේ අලුතෙන් ඉන්න කට්ටිය මගේ academy එකේ ඉන්නවා පිස්සු හදන voicesලා set එකක් දැනට 900 ගානක් enrollments තියෙනවා. ඒ හැම ස්ටුඩන්ට් කෙනෙක්ට මමම තමයි උගන්වන්නේ personally. මම ගෝලියෝ ධම්ම වෙලා උගන්වන්නේ නැහැ. හේතුවක් තියෙනවා. මොකද මම කරන විදිහ that's my way. නමුත් මගෙන් ඉගෙනගෙන තව එක්කෙනෙක් ඉගෙනුවොත් ඒ මගේ විදිහට ඒක එළියට එන්නේ නැහැ. ඉතින් අපි බලමු ගොඩක් කට්ටිය ඉන්නවා. අපිත් මහන්සි වෙනවා නේද? පුළුවන් උපරිමයෙන් අපේ පැත්ත මොකද්ද කරන්න පුළුවන් කියලා. so මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් කියලා කියන්නේ මට නම් ඒක අර මගේ ඩ්‍රීම් එකට ඇත්තටම ශක්තියක්. මොකද මේකෙන් මාර ළමයි සෙට් එකක් ඉන්නේ. හිතා ගන්න බෑ. very talented. හොඳයි අපි බලමු ඩ්‍රීම් ස්ටාර් ගැනත් කතා කරා. මං ගායන්තක පැත්තට හැරෙන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි කතා කර හිටියෙත් නව පරපුර ගැන සහ මේ දේවල් ගැන. දැන් මේ සෝෂල් මීඩියා ගත්තාම මට හිතෙනවා මේ සමහර මං කියන්නේ මගේ මතේ විතරයි. මං කියන්නේ එහෙමම නෑ කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේ ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේක මොන මගේ මියුසික් වීඩියෝ එක මගේ මියුසික් මේක දාපු ගමන් ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ සමහර මත තියෙනවා. ගායන්ත මොකද හිතන්නේ දැන් මේ තියෙන සෝෂල් මීඩියාත් එක්ක මියුසික් මේ බද්ධ වෙලා තියෙන විදියත් එක්ක? ඒක මේමයි දැන් සෝෂල් මීඩියා කියන එකේ ඇත්තට මම දකින්නේ ඔයා කියන වගේ දැන් වෙනකොට එයාලගේ ඇජෙන්ඩා එක ටාගට් එක වෙන වැඩක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මියුසික් කියන දේටනේ මූලිකත්වය තියෙන්න ඕනේ. මියුසික් නම් කරන්න ෆේමස් අරගේ තියෙන්නේ ෆේමස් වෙන්න. එතකොට මේ බූස්ට් කරලා හරි කමන්නේ, මොකක් හරි වයිරල් කරලා හරි කමන්නේ, මේක 1 මිලියන් යන්න. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මියුසිෂියන් කෙනෙක්ගේ තියෙන්න ඕන එක නෙමෙයි. මියුසිෂියන්ට ඉන්න ෆෑන් බේස් එක ඒක හරි ජෙනුයින් ෆෑන් බේස් එකක් වෙන්න ඕනේ. ඒක ෆේක් කරගත්ත කියලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. සහ ඇත්තටම කියනවනම් දැන් එක එක්කෙනාට මියුසික් ස්ටයිල් එකක් තියෙනවනේ. තියෙන ඒ ස්ටයිල් එකට ආසාය අපි ස්ටයිල්ස් 5ක් 6ක් කරනවා නම් තමයි එතකොට තමයි මේ රේන්ජ් එකම අහුවෙන්නේ. ඉතින් එහෙම නැතුව
මොකක්හරි බිස්නස් එකක් එහෙම නැතුව මේක යන්නේ කොහොමද මාකටිං කොහොමද මේක කරන්නේ ඒ වගේ එකකට යනකොට අර ආටිස්ට්ගේ තියෙන ඇතුලේ තියෙන දේවල් ටික අයින් වෙනවා. ඇත්තටම දැන් මොකක්හරි කම්පැනි එකක් ඇවිල්ලා අපි මෙහෙම ප්‍රොඩක්ෂන් එකක් කරමුකම ආටිස්ට්ගේ ඇතුලේ තියෙන එක නෙමෙයි එන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ වටපිටාවක් තමයි මට සෝෂල් මීඩියා වල පේන්නේ මියුසික් කියන කැටගරි එකේ. මොකද මියුසික් කියන එක ඊට වැඩිය ඩෙප්ත් එකක් තියෙන එකක්. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් දෙයක් කිව්වහම දැන් ඒක නිකන් අර පොඩි කමඩි ගතියක් ඇවිල්ලා නිකන් ඔක්කොම සින්දු ටික අර يعني quality wise නැති වෙලා තියෙන ඉන්ඩස්ට්‍රි එක ඇත්ත කතාව. එතකොට ඒක ඇත්තටම හදාගන්න ඕනේ ප්‍රොෆෙෂනල් ආටිස්ට්ලා ටිකම තමයි. මොකද හේතුව මේකට ප්ලැට්ෆෝම් එකක් තිබ්බ මුලින් අපි මීඩියා වල රේඩියෝ ඇන් ටීවී වල. දැන් ඒකත් නැහැනේ. එතකොට ඒ චාර්ට් ෂෝ එකක් දිගටම රටක ඕනෙම රටක තියෙනවා top 40 UK එහෙම තියෙනවා. ඒකෙන් තමයි ඇත්තටම නිර්ණායකයේ හැටියට ප්‍රොෆෙෂනල් ආටිස්ට් අතර තමයි ෆයිට් එක තියෙන්නේ. දැන් ප්‍රොෆෙෂනල් ආටිස්ට්ලාට කිසිම දෙයක් දන්නේ නැති ළමයි ගොඩක් එක්ක ෆයිට් එකක් ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ මියුසික් කියලා මොකුත් දන්නේ නැති කාටුන් වගේ ඒවා හදා දාලා 1 මිලියන් පෙන්නන සෙට් එකක් එක්ක ෆයිට් එකකට දාලා තියෙනවා. ඒ ඔටෝමැටිකලි ඒක ඇවිල්ලා තියෙනවා ආටිස්ට්ලාට මගේ සින්දුව යන්න නම් මම මෙහෙම කරන්න වෙයි. මට මේක 1 මිලියන් යන්න නම් එක්ක මේ ආවල් කම්පැනි හරහා තමයි මේක ෂෙයා කරන්න. එයාගේ පර්සනල් මේ channel එකේ ගෙදර දැම්මොත් යන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තමයි මෙහෙ තියෙන්නේ. ඕක තමයි කතාව. ඒක ඇත්තටම කියනවා නම් ප්‍රොෆෙෂනල් ආටිස්ට්ලා අතේ තමයි ඒක තියෙන්නේ. තමන් අතේ ඒ දේ තියන් තමන් කන්ට්‍රෝල් කරගෙන කරන්න ඕන. තමන්ගේ කන්ට්‍රෝල් එක වෙන වෙන අයට දුන්නාම ඒ කම්පැනි එකට පුළුවන් ඕනනම් ආටිස්ට් ඕනේ වෙලාවක අයින් කරලා පුංචි ළමයෙක් ඒකට රිප්ලේස් කරන්න. ඒකයි වෙලා තියෙන්නේ. නේමුත් හොඳයි. එතකොට මේ මෙහෙම කතාවක් මම කිව්වොත් මෙදා සැරේ ගයන්ත try කරේ අපේ ආදරේ ගීතයෙන් සුදු පාට මල් වැටුණු ගීතයට ආදරය කරපු කට්ටිය ටච් කරන්න කියලා හරිද? නෑ මම ටච් කරන්න සින්දු හදුවේ නෑ. මම මගේ හිත ටච් කරගන්න හදපු එකක් එක. ඇත්තට මේකයි. දැන් මම සින්දු කරේ හැමදාම ඒක අපි නොමිලේ රසිකයන්ට දෙන එකක්. ඒකෙන් සල්ලි හම්බ කරන්න නෙමෙයි. ඇත්තටම මේක ඔයවත් ප්ලැට්ෆෝම් එක අපි ටීවී එකකට දීලාවත් රේඩියෝ එකේ අපේ සින්දු ප්ලේ වුණා කියලාවත් ඇත්තම කතාව මේ ප්ලැට්ෆෝම් එකක් නෑනේ. නෑනේ. ඒතර ඒකෙන් කවදාවත් ඒකට යන බජට් එකක් කවර් වෙන්නේ නෑ. අපි වෙන වැඩ කරලා හම්බ කරන එකෙන් අපිට තියෙනවා පොඩි ආටිස්ට් කෙනෙක් හැටියට උනක් මම සින්දුවක් කරන්න ඕන කියලා. ඒක අපිට ආස දෙයක් ළමයෙක් හදනවා වගේ ඒක දිහා බලලා තමයි අපි එන්ජොයි කරන්නේ. ඉතින් අපි වැඩ කරන සල්ලි වලින් අපි කීය හරි ඉතුරු කරලා අපි මේකට බජට් එකක් හදා ගන්නවා. ඒක කාටවත් නෙමෙයි ඒක මටමයි කරගන්නේ. ඒකට මිනිස්සු කැමති වෙලා අහන එක වෙනම කතාවක්. ඒක කැමති නම් ආයි නැත්තම් අහන්නේ. right මේ රික්වෙස්ට් එක මම කැමති නිසා මම මේ අහන්නේ මේ සුදු පාට මල් වැටුණු මම පොඩ්ඩක් අහන්න කැමතියි. ඔව් ගීතය. සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම් අපේ බාලේ සිහි වෙයි නගේ ගැට පිච්ච මල් මාල ගෙල පළඳවාලන් මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන් තව කෝඩු කාරයි වගේ මේ ගීතේ වසර කීයද? 15. කොහොමද නිවේදකයෙක් විදියට තිබ්බේ අත්දැකීම? ඒක ඉතින් ඒක වෙනම අත්දැකීමක් මෙහෙ තිබ්බ අර ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකත් වෙනස්නේ. ඒ කියන්නේ මේ ඒක ටිකක් පංච් එකේ යන වැඩක්. මොකද බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් කියවම බෑන්ඩ්ස් නේ ඉන්නේ. ඒකට එන එනර්ජි එක යන වැඩක්. දැන් මම කලින් කරලා තිබ්බ ප්‍රෝග්‍රෑම්ස් ඒවා ඒ කියන්නේ ඒ ප්‍රසන්ට් කිරිල්ලයි අරක ස්ටේජ් එකේ වගේ ඒක වෙනම අත්දැකීමක්. මම හිතන්නේ අර ඇත්තටම දැන් ඔය අපි රියැලිටි වල සින් කරන ළමයි ගේනවා වගේම ඒකේ තියෙන අනිත් පැත්ත තමයි බෑන්ඩ්ස් කියන්නේ. ඒ කියන්නේ මාකටිං පැත්තෙන් ගත්තාම හැම ගමකම අපිට මතකයි බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් එකේ ලංකාවේ ඉන්න හැම ගමකම බෑන්ඩ්ස් 10ක් විතර තියෙනවා. අපිට ඒ කියන්නේ මම හිතන්නේ 2000-3000ක් විතර බෑන්ඩ්ස් ඇප්ලයි කරලා තිබ්බේ. ඒකෙන් 500ක් තමයි අපි සිලෙක්ට් කරලා ගත්තේ. අපිට මතකයි අපි ඊට පස්සේ මට මතකයි සෙකන්ඩ් සීසන් සෙකන්ඩ් එක අපි අරක යනකොට අපි කෝල් කරා. ඒකටත් පුදුම බෑන්ඩ්ස් ගොඩක්. ඇත්ත කතාව කිව්වොත් දැන් අපිට ෆස්ට් එකේදී ගොඩක් අය මේක ආධුනික වැඩක් වගේ කියලා ඉවරලා දාලා තිබ්බේ නැති බෑන්ඩ්ස් හිටියා. මේ ප්‍රෝග්‍රෑම් එකේ. හොටෙල් ගහන බෑන්ඩ්ස්. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් හොටෙල් ගහන ප්ලේ කරන බෑන්ඩ්ස්. අපි ඒක ක්වොලිටි එකට කරගෙන යනකොට සෙකන්ඩ් එකට සීසන් 2 එකට ඇප්ලයි කරලා තිබ්බේ හිතා ගන්න බැරි තරම් ප්‍රොෆෙෂනල් බෑන්ඩ්. එහෙම තැනකට තිබ්බා. ඉතින් මං හිතන්නේ මගේ මේ ඒකේ එක්ස්පීරියන්ස් එක කියනකොට වැඩිය මං හොඳයි මේ කාලේ පාවිච්චි කරන එක
බෑන්ඩ්ස් වලට ඇත්තටම ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ඕනේ. දැන් සිංගර්ස්ලා වගේම බෑන්ඩ්ස් උත් ගෙනල්ලා ඒක ක්වොලිටි වයිස් පොලිෂ් කරන්න ඕනේ. මොකද බෑන්ඩ්ස් වලට ඒ අඩුපාඩු හදලත් දෙන්න ඒ ළමයින්ට සමහර වෙලාවට කවුරුවත්ම නැහැ. දැන් රියැලිටි වලින් පුළුවන් එක ළමේ දැකලා හැදෙනවා. කම්පිටිෂන් එක නිසා ප්‍රැක්ටිස් කරලා හැදෙනවා. බෑන්ඩ්ස් ඒ කට්ටියට කැමති විදියට ප්ලේ කරන එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැත්තම් ලොකු මොකක් හරි බෑන්ඩ් එකක් ෆලෝ කරලා ඒ බෑන්ඩ් එක විදිහටම ප්ලේ කරන්න try කරනවා. දැන් ඇත්තටම එයාලගේ ක්‍රියේටිවිටි එක එන්නේ මේ වගේ රියැලිටි එක යාලට කම්පිටිෂන් දෙනවා. අද ජනගී හෙට වෙස්ටර්න් එහෙම දීපුවාම තමයි අර ළමයා අර තනි ළමයෙක් හැදෙනා වගේ මුළු මියුසික් ඉන්ඩස්ට්‍රි එකේම බෑන්ඩ්ස් උත් හැදෙන්නේ. ඒකෙන්ද මම හිතනවා very important මේ රියැලිටි වගේම මේ බෑන්ඩ් කම්පිටිෂන් එක කන්ටිනියු වෙන්න ඕනේ ලංකාවේ. එහෙම වුණාම මියුසිකල් අනිත් එක දැන් අපි ජජස්ලට ගේන අය බෑන්ඩ්ස් වල සුපර් එක්ස්පීරියන්ස් තියෙන අයනේ අපි ගෙනාවේ. එතකොට එයාලට තියෙන එක්ස්පීරියන්ස් එකෙන් සවුන්ඩ් එක හදාගන්නේ කොහොමද? මෙතන තියෙන බැලන්ස් එක අප්සෙට්, මේකේ පර්කෂන් වල තියෙන පිච් එක වැරදි, ඒක කරෙක්ට් කරගන්න, ඒකයි මේ සද්දේ මේ තියෙන අවුල එන්නේ කියලා ඒ ළමයින්ට එක දුන්නාම ඔයාලට මතක ඇති ෆයිනල් එක වෙනකොට බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් ෆයිනල් වෙනකොට කොහොමද මේ බෑන්ඩ්ස් එක මේ ස්ටෑන්ඩඩ් එක කියලා. ඉතින් ඇත්තටම ළමයින්ගේ රියැලිටි වලින් ලංකාවේ වොයිස් හැදෙනකොට ඒ ටැලන්ට් එක හැදෙනකොට බෑන්ඩ්ස් උත් හැදෙන්න ඕනේ. දැන් අපි නිවේදකයා කියලා තැන අතහැරලා ගත්තන් පස්සේ එතනට ගයන්ත විජේරත්න කියන ගායන ශිල්පියා එතන හිටියා නම් එහෙම මොකද හිතෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ කියන්නේ මෙච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ මේ කණ්ඩායම් සංගීතයට එකතු වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේ හැඟීමක් එක්ක අර ගායන ශිල්පියා කියන එකට දැන් සාමාන්‍යයෙන් පිටිපස්සෙන් ඉඳලා සංගීතය සපයනකොට කොහොමද ඒ වෙනස දැනෙන්නේ සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ දැන් තරුණ අලුත් ළමයි ටිකක් මේ විදියට මේ හරියට මේකට එකතු වෙද්දි අනාගතේ සුබයි කියලා හිතනවාද ඒ කියන්නේ කණ්ඩායම් සංගීතය පැත්තේ? ඔව් අනිවාර්යයෙන් මොකද මට මතකයි මම බෑන්ඩ්ස් කරනකොට මම මේට අවුරුදු 15කට විතර කලින් මේ බෑන්ඩ්ස් වල හිටියේ ඒ එක්ස්පීරියන්ස් එක ඒව දන්නේ තමයි චින්තක මට කතා කරන්නේ ඒ කට්ටිය එකතු කරගන්න සහ මුළු වැඩේ මේ ප්ලෑන් කරන්නේ. ඉතින් එතකොට තිබ්බට වැඩිය ඇත්තටම දැන් ලොකු ස්ටෑන්ඩඩ් එකක් ඉන්නවා. මොකද එතකොට මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබ්බේ නෑ ඔය බෑන්ඩ් පටන් ගන්න කාලේ මොනවා හරි හදාගත්ත බඩු ටික ඉන්නේ කරේ. දැන් ටෙක්නොලොජි එක ගත්තාම අපිට මතකයි බෑන්ඩ් එකක් ඇවිල්ලා ෆික්ස් කරන සවුන්ඩ් සිස්ටම් එක මං හිතන්නේ අපේ ළඟවත් නැහැ. සමහර කීබෝඩ්ස් මෙයාලා ගෙනල්ලා තියෙන කීබෝඩ්ස් හයි ටෙක් ඒ ටික කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද අරක කරන්නේ කොහොමද කියන එක පොලිෂ් වෙන්න මේ ඒ ප්‍රෝග්‍රෑම් එක හරියම වැදගත්. ඇත්තටම මං හිතන්නේ මං ගායකයෙක් හැටියට නිවේදකයෙක් හැටියට නෙමෙයි ඒකේ හිටියේ. මම ආපහු අර බෑන්ඩ් ප්ලේ කරන අර මේ රූම් එකකට වෙලා බෑන්ඩ් එකක් ගහගෙන අර හිටපු කාලෙට වැටුණා. ඒ මුළු අවුරුදු එකමාරම ආයෙ වෙන මොකුත්ම නැහැ. ඒක ගොඩක් එන්ජොයි කරා. දැන් චිත්‍රාල් ආවත්, සුනිල් අයියා ආවත්, නලින් පෙරේරා, රොෂාන්, එතකොට නීල් අයියලා ඔක්කොමලා හිටියනේ බෑන්ඩ්ස් වල. එයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ඇවිල්ලා ඉඳගත්තාම ජජ්මන්ට් එකට වැඩිය එයාලා පුංචි කාලට යන එක තමයි වෙන්නේ. මොකද අර ළමයින්ගේ පළවෙනි එකේ ඉඳලා ඩෙවලොප් වෙන එක දකින්නකොට අපිට මතක් වෙන්නේ අපි මේක හදාගත්ත විදිය. එතකොට ඒ එක්ස්පීරියන්ස් එකේ ළමයින්ට අපි සතියකින් දෙකකින් දෙන්න පුළුවන්. සමහරවිට අපිට අවුරුදු 10ක් ගියා සමහර දේවල් තේරුම් ගන්න ඒ කාලේ. ඒකෙන් ලොකු ස්ටෑන්ඩඩ් එකකට ආවා ෆයිනල් එක. alright මෙහෙම ප්‍රශ්නයක් කුමාරගෙන් අහුවත් අද කාලෙ වෙද්දී සංගීත ශාස්ත්‍රය පැත්තෙන් ඒ කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ස්ටාර් කෙනෙක් වෙන එක ලේසියිද? දැන් අද කාලේ yes ඇයි සෝෂල් මීඩියා තියෙනවා. හරි. very easy. හැබැයි මෙහෙමයි ස්ටාර් කෙනෙක් කියන එකේ තේරුම තමයි අපි මේ සංගීත ක්ෂේත්‍රයේ කියන දේ ඉන්ඩස්ට්‍රි එකේ කොපමණ කාලයක් අපිට රඳා පවතින්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී බලපාන්නේ. අපිට මුදල් වියදම් කරලා කැම්පේන් එකක් ගිහිල්ලා අපිට මෙහෙම වෙද්දි ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මේක අප්සෙට්ම වැඩේ කරාම ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒකයි මීනින් එක ලොස්ට්. ඇත්තටම තරුවක් වෙනවා කියන එකේ අපේ අද කාලේ ඇත්ත කතාව ඒකේ අර්ථය දැන් ගන්න බෑ. තරුවක් කියන්නේ කවුද කියලා බලන් යනකොට everyone's a star. හැබැයි ඒකේ හරි අර්ථය the true meaning of a star is මිනිසුන්ගේ හදවතට genuinely වැදිලා ඒකේ කියන්නේ මම ෆෑන් කෙනෙක් වශයෙන් එයා කරන මේකත් එක I'm living in that moment කියන දේ සහ දැන් අද මට කතා කරන්න පුළුවන් අපේ මේ 2000 ඊරා එක ගත්තා නම් එතන තිබ්බ මියුසිකල් කොම්පිටිෂන් එක මම මෙතනදී කියන්නේ මරා ගන්න සීන් එක නෙමෙයි මම කතා කරන්නේ ඒ ආපු හැම මියුසිකල් රිලීස් එකක්ම අහනකොට හරි මම මේකට වඩා හොඳ එකක් කරනවා තරහ නෙමෙයි මම කියන්නේ එතනදී අපේ ඒ කියන්නේ
මියසිකලි තියෙන ටේස්ට් එක සහ ඔඩියන්ස් එකක් විදිහට හොඳ ක්ලාසි සොලිඩ් ඔඩියන්ස් එකක් හැදුනා. ඒක දැන් තියෙන්නේ සෝෂල් මීඩියා මත. මෙහෙමයි සෝෂල් මීඩියා කියන දේ මරු අපිට ඒ කාලේ සෝෂල් මීඩියා YouTube වත් තිබෙන්නේ ඇත්ත වශයෙන්ම. මගේ අම්මයි තාත්තයි සංගීත මේ ඉන්ඩස්ට්‍රි ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය දැන් රිටයර්ඩ්. නමුත් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ සංගීතය ඇහුවේ ඔය පාරේ මොකක් හරි ස්පීකර් එකකින් සින්දුවක් අහනවම ටක් ගාලා වාක්‍යයක් ලියා ගන්නවා. ඒක කටපාඩම් කරනවා. අද බලන්නකෝ වචන දිහා බලන්නේ නැතුව ගීතය ගායනා කරන්න බෑ. දැන් මම වෙස්ටර්න් මියුසික් ෆීල්ඩ් එක ගත්තා නම් ඒකේ දැනට මට about between 275 300 songs මට කටපාඩම් ඉංග්‍රීසි සින්දු. ඒ හෝම්වර්ක් අපි කරපු හින්දා. අද කාලේ ඒක නැහැ. ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි හරි විදිහට තරුවක් වෙන්න, සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න. අපි ඉන්ඩස්ට්‍රි එකේ සස්ටේන් වෙන්නේ කොහොමද? ඒ ආදරයම අපේ රසිකාවියන් ගාව අපි ගැන තියෙන ආදරය දිග කාලයක් රඳා පවතින්නේ කොහොමද? බලන්නකෝ අමරදේව මාස්ටර්, නන්දා මාලිනියන්, සුනිල් එදිරිසිංහයන් ඔය වගේ බලන්න අපිට අදත් කතා කරනවනු ජෝතිපාලයන් අපි තාම කතා කරනවා. ඔන්න තරු. right. මේ ප්‍රශ්නේ අහලා අපි යමුද සින්දුවට? හොඳයි. උමාරගෙන් අහන්නේ පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මම හිතන්නේ. උමාරි අපිත් එක්ක බොහෝ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා වැඩසටහනේදී. අක්කා විදියට. ඒ කියන්නේ මේ බොන්ඩ් එකත් එක්ක මේ ප්‍රශ්නේ අහන්නේ. උමාරියාගේ තියෙන අක්කා විදියට දකින්න කියන්නේ හොඳම කියන්නේ යාළුවෙක් විදියට හරි සහෝදරිය විදියට හරි දකින්න හොඳම ගති ලක්ෂණය වගේම තමයි හදාගන්න මෙන්න මේක මම එයාගේ දකින්න එකම ෆෝල්ට් එක කියලා හිතෙන එක මොකද්ද? නංගියද? ඔව්. ලඩුස්ක පට්ටු නේද මේ ප්‍රශ්නේ පොඩ්ඩකින් එහෙම ජීවිතේ හිතන්නේ මම ඇත්ත වශයෙන්ම මගේ නංගි හින්දා නෙමෙයි මම එයාව දකින්නේ යකඩ ගැහණියක් විදිහට ඇත්ත වශයෙන්ම කුඩා කාලේ ඉඳලාම මාත් එක්ක මගේ නැට්ට වගේ හිටපු මගේ නංගි. එයා ලොකු ගමනක් ඇවිල්ලා තිනවා. එයාගේ මොකක්ද තියෙන අඩුපාඩුකම් කියලා මට විශේෂයෙන් එහෙම කියන්න බෑ. මොකද මම දන්නවා යා කොච්චර මහන්සි වෙනවද කියලා. නිදාගන්නේ නැහැ. අපි වගේම තමයි නිදාගන්නේ. but her work ethic negative කියලා කියන්න එයා ගැන බලා ගන්න වැඩි. එයා ගැන බලා ගන්න. මහන්සි වෙනවා වැඩි. අනිත් අය වෙනුවෙන් අපි ප්‍රේක්ෂක රසකයි වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණාට එයා ගැන එයා වැඩිය බලාගන්නේ නැහැ. එයා ගොඩක් ඒක ගොඩක් අතපසු කරගන්නවා. ඒකින්ද පොඩ්ඩක් අසනීප වෙන මොහොතවල් ටිකක් වැඩි. ඒක තමයි යාගේ තියෙන එකම ෆෝල්ට් එක. හරි. අම්මෝ. දැන් මම උමාරගෙන් මෙහෙම දෙයක් අහන්න කැමතියි. ලංකාව ඇතුලේ ආටිස් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ගායන ශිල්පියෙක් විදිහට වෘත්තීය මට්ටමින් ඉන්න එක හොඳයිද? මෙහි ජොබ් එකක් විදිහට නැත්නම් මොකුත් නැතුව වෘත්තීය මට්ටමින් කලා ශාස්ත්‍රයේ ඉන්න එක හොඳයිද? මේ පැන්ඩෙමික් එක නැත්තම් අනිවාර්යෙන් ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක්. හරි විදිහට අපි අපේ හෝම්වර්ක් ටික කරගෙන හරි විදිහට නමක් හදාගෙන හරි විදිහට අපිට ලස්සනට ඒ ඉමේජ් එක අපිට හැන්ඩල් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන්. මොකද දැන් මම මේ ෆීල්ඩ් එකට આવලා අවුරුදු 20කට ලං වෙන්න යනවා. මොකද මම මෙච්චර කාලෙ හිටියේ මේ මම සංගීතය කියන දෙයට තියෙන ආදරයට සහ it's how you conduct yourself. අපිට ඕන දෙයක් ජීවිතේදී දිනා ගන්න පුළුවන් අපි හරි විදිහට ඕන දෙයක් කරා නම් අපේ ඒ හෝම්වර්ක් ටික අපි හරියට කරා නම් ඒ කියන්නේ අපිට මේ කවුද මේ කාපෙන්ටර් කෙනෙක් වඩු වැඩ කරන කෙනෙක් බැංකුවකට ගිහිල්ලා දාලා යට කියන්න බෑනේ කවුන්ට් එක කරන්න කියලා. ඒක යාගේ සබ්ජෙක්ට් එක නෙමෙයි. නමුත් වඩු පිළිබඳව ඔහුට දැනුමක් තියෙනවා මම මේ දේ කරන්න ඕනේ අවුවට මේක ලීය නැවෙන්න පුළුවන් වෝප් වෙන්න පුළුවන් ඒ ගැන දැනුමක් තියෙන නිසා තමයි අපි යා වඩු වැඩ කරන්නේ. ඒ වගේම සංගීතයේ පැත්තෙන් ගායිකාවක් වශයෙන් මම මගේ හෝම්වර්ක් කරලා තියෙනවා නම් මට වරදින්න තැනක් නැහැ. නමුත් මෙහෙම අපි ඉස්සර කතා කරා මේ සෝෂල් මීඩියා ගැන. අපි දැන් මේ සෝෂල් මීඩියා ඊඩා එකේ මේ ප්ලැට්ෆෝම් එක භාවිත කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද ආටිස්ට් කෙනෙක් වශයෙන් අපි අර පරණ විදිහටම හිටියොත් අපි එතනම දිරනවා. නමුත් මේ කාලෙත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. එහෙමනම් අපි මේ මොකද ගල් යුගයට යන්න ඕනේ. ලයිට් නැතුව ඉලෙක්ට්‍රිසිටි නැතුව මේ ගල් දෙකක් ගගහ අපි ඉන්න ඕනේ. අපි කාලෙත් එක්ක අනිවාර්යෙන් ඉදිරියට යන්න ඕනේ. හරි විදිහට අපි කරන හැම දෙයක්ම ගායන විතරක් නෙමෙයි ඕන ක්ෂේත්‍රයක හරි විදිහට අපි මේ දේ කරා නම් අපේ හෝම්වර්ක් එක කරා නම් මිනිහෙක්ට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ වා මේ දේ වැරදිට කරන්නේ කියලා. අපිට වරදින්නෙත් නැහැ. හැබැයි ගයන්තගේ පැත්තට හැරුණොත් එහෙම ගොඩක් අය ආටිස්ලා ඒ කියන්නේ මේ කාල සීමාවෙදී ඔය
කණ්ඩායම් ශ්‍රේෂ්ඨයත් එක්ක කණ්ඩායම් සංගීතයත් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අපි කියන්නේ සාමාන්‍යයෙන් මාස් ක්‍රවුඩ් එකත් එක්ක බොහෝ සෙයින් සම්බන්ධ වුණු පිරිසක් කියනවා මේ දැන් තියෙන තත්ත්වය අනුව අපි තෝරගත්ත රැකියාව වැරදි වගේ කියලා එකක්. ඒක මෙහෙමයි දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට මේක මැනේජ් කරගෙන නැද්ද? එහෙම ප්‍රශ්නයක්ද නෑ මියුසික් කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක් දැන්. ඒ කියන්නේ මියුසික් කිව්වහම මේ සිං කරන එක විතරක් නෙමෙයි. තව මියුසික් කියන්නේ ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් එකක් සහ දැන් රෙකෝඩින් පැත්ත, එතකොට සිංගින්, එතකොට ප්ලේයින්, එතනින් ගියාම ඒකට වීඩියෝ ඉන්ඩස්ට්‍රි එකක් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ලොකු ශේෂ්ත්‍රයක්. මේක ගැන දැනුම වැඩි නම් දැනුම එකතු කරගන්නව නම් උමාර කිව්වා වගේ එයාට මේකේ සර්වයිව් වෙන්න ගොඩක් දුර පුළුවන්. කොහේ හරි තැනක් තියෙනවා. අල්ලගන්න ඕනේ තරම් අතු තියෙනවා මේකේ මේ මොකද මේක එච්චර ලොකුයි. ඉතින් අර එක ෆ්‍රේම් එක විතරක් එක රේන්ජ් එක විතරක් මම මගේ සින්දු ටික විතරක් කියනවා කියලා ඉන්න අයට තමයි ගොඩක් වෙලාවට මේ වෙලාවේ වුණත් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ රටේ මේ වගේ තැනක් තියෙනකොට වුණත් ඕනේ තරම් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තව ඉගෙනගෙන තිබුණා නම් ඔන්ලයින් කරන්න දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මම කියන්නේ හැමෝට මේක පුළුවන් කියලා. නමුත් ආපු හැම කෙනෙකුටම අර දැන් කෙනෙක් දැන් මෙහෙමයි දැන් මට ස්ටේජ් ෂෝ සෙට් වුණා මම සිං කරනවා මම මේක තමයි කියලා ඒක පස්සේ ගියේ එකේ වැරද්දකුත් තියෙනවා. තව ඉගෙන ගන්න ඇත්තටම දැන් මේ වෙලාවත් හොඳයි Tamanට බැරි වුණට ඉගෙන ගන්න කිය ඉන්න නැතුව. මේක හොඳ වෙලාවක් ඒකට. දැන් අපි ඇත්තටම කාර්යබහුලව හිටියේ වෙන ශේෂ්ත්‍රයක ඔය ඇඩ්වර්ටයිසින් කියන ෆීල්ඩ් එකේ. ඒකටත් මියුසික් ඕනනේ. ඒකනේ දැන් අපි ඒ වැඩේ කර කර හිටියේ. දැන් අපිට රක් ගාලා මේ ටයිම් එක හම්බුනාම කරේ අපි දෙන්නම ගත්තොත් අපි සින්දු බරණ එකක් කරේ ආපහු කරන්න ටයිම් ගත්තා මේ වෙලාවේ. ඇත්තටම මේ කාලේ තමයි මම සින්දු ගොඩක් රිලීස් කරේ. ඔව්. මොකද අපිට ඔළුවට ඇත්තටම වෙන ප්‍රශ්න අඩුයි. ස්ට්‍රෙස් ඕනේ තරම් කාලේ තියෙන මේ මියුසික් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම මියුසික් එක්ක හදවතින්ම ඇත්තටම ජීවත් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක තමයි ප්ලෑන් එකක් ඇතුව අපි කරන හැම දෙයක්ම කරන්න ඕනේ. අපි කොච්චර කියවත් ප්ලෑන් එකක් නැහැ අපි ඔහේ කරනවා කියලා. ඔව් දැන් මේ අපි අද මේ ඉන්න කාලෙත් ගත්තාම මේ පැන්ඩමික් එකත් එක්ක you have to have a plan. අපේ යම්කිසි ප්ලෑන් එකක් තිබ්බ හින්දා තමයි අපිට තාමත් අද වෙනතුරු ගීතයක් අපිට නිකුත් කරන්න පුළුවන්. අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ ලේසියෙන් සින්දුවක් එළියට දාගන්න පුළුවන්. ෆෝන් එකේ උනත් සින්දුවක් දැන් හදන්න පුළුවන්. හැදුවට ඒකද මගේ ජීවිතේ. ඒකද මගේ කැරියර් එක කියන දේ අපි හරි විදිහට හදා ගන්න ඕනේ. ඒක ප්ලෑන් එකක් හදාගෙන හරියට එස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ. එස්ටැබ්ලිෂ්මන්ට් එකක් හදාගත්ත එස්ටැබ්ලිෂ් වුණාට පස්සේ අපිට ප්ලෑන් එකක් හදාගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. right ඒ නිසා මේ අපි හොඳ කාරණයකට ගියේ. මොකද මේ පහුගිය කාල සීමාව අපිට අහන්න උනා ගොඩක් ආටිස්ට්ලාගේ මෙන්න මෙහෙම දේවල් ටිකක්. ඒ නිසා තමයි ප්‍රශ්නේ ඇහුවේ. Facebook live එකේ අපි අසාධාරණය කරපු නිසා මම හිතන්නේ මේ පැත්තේ live එකට එහෙම අසාධාරණයක් කරන්න සූදානමක් නැහැ. ආසානයට අත වනන්න වෙනවමයි මෙතෙන්දී. ඇත්තද? මොකද වනන්න නේද? ඒ නිසා අනිවාර්යයෙන් මේ පැත්තේ යාළුවන්ට සාධාරණයක් කරන්න වෙනවා. හරි. අපි ආසානයට අත වන්නකට කියමු. හරි. වසානයට අත්වනලා එමු මග පලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නින්දන් ඉන්නවත රත්තරන් මංගාවින්ම උණුහුම නොදී. right ඒකම ගායන්ත දිහාවට හැරෙනවා. මොකද මේ කාල සීමාවත් එක්ක මේ අපිට බොහෝ ලෙසම මේ කියන්නේ අපි අහන අය ඉල්ලන ගීතයක් බාට පත්ලා තියෙනවා තරු එරළේ ගීතය. මම හිතන්නේ මේ ඒක අපිට නාලිකා සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. කොහොම වෙතත් ඒක අර ජනප්‍රියත්වය කියන දේ තියෙනවා නම් අනිවාර්යෙන් අපිට විචාරය කරනවා. ඒ නිසා මේ අර දමිත සංක මම හිතන්නේ එහා පැත්තෙන් සම්බන්ධ වුණේ මේ සංකල්පයත් එක්ක පොඩි වෙනස් විදියට රහක් වුණා ඒ වැඩේ ඇතුලේ. කැමති අහන්න. තරු එරළේ සඳවතසේ හිත්තහසේ ඔබ පායා උන්නා හිනැහෙමුවේ පුරහඳසේ මගේ මිතුරේ නෙත් කඳුළු පිසදා මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකීවා ඔය දැස වගේ මිතුරේ මගේ නිල් මල් හීනේ සුරකීවා ඔය දැස වගේ. අපි යන්න කලින් මට තව එක ඉල්ලීමක් තියෙනවා. මොකද අපි Facebook live එක පැත්තෙන් මේ ගීතය ඇහුවේ නැති හින්දා මට හිතුණා අපේ ආදරේ ගීතේ කොටසක් අපි අහන්න ඕනි කියලා ගායන්තගේ. පැහැදිලිව.
ජීවිතේ රසවින්ද හැඟුමකී මාවින්ද හැමදාම රැකගත්ත රහසකී මාරැක්ක සදාකල්ම ජීවිතේ මගේ එකම රහස අපේ ආදරේ. බොහොම ස්තුතියි බොහොමත්ම ස්තුතියි. අලුතෙන් එන වැඩ ගැනත් අපි මතක් කරමු ඉක්මනින්ම. අලුතින් මං අර කරලා තියෙන සින්දුවල අනිත් සින්දු දෙකක් දැන් කරලා තියෙන්නේ. එක ෆාස්ට් වෙයි ඩාන්ස් කරයි එහෙම මේ රිද්මේට පොඩ්ඩක් වෙනස්. අනිවාර්යෙන් රවුම් කඩේ කැමති අයට තමයි මලි රවුම් කඩේ එයාලා සෙට් එකට තමයි කරලා තියෙන්නේ. රවුම් කඩේ පොඩි අලුත් version එකකට යන බලාපොරොත්තු වෙන්නේ නැද්ද? හතරස් කඩෙත් කරා. දැන් මං හැඩයක් හොයනවා දැන් රවුම් හතරස්. ඔව් ඔක දැන් මං වසන්ත අයියට කියලා තියෙන්නේ දුකාට කියලා තියෙන්නේ මේ හතරස් එක රවුම් කරා රවුම් හතරස් හරි දැන් මොකක් හරි ත්‍රිකෝණ හරි ට්‍රයැන්ගල් හරි මොකක් හරි හදන්න ඉක්මනට ප්ලෑන් එකක් තියෙනවා එහෙමත් බලමු. කොහොම හරි දැන් ආපහු මං සින්දු රිලීස් කරන්න ඕනේ කියලා හිතලා තියෙන්නේ. ඒකින්ද රසිකයන්ට කියන්න තියෙන ආදරෙන් ඉන්න වෙනද වගේ මං ආදරෙන් ඔයාලට නිර්මාණ කරලා ගේනවා. හොඳයි බොහොම ස්තුතියි. උමාර කියමුකෝ ඉස්සරහට එන්න තියෙන වැඩ කටයුතු ගැන. තියෙනවා වැඩ ටිකක් තියෙනවා. ප්‍රොජෙක්ට්ස් 9ක් විතර තියෙනවා ලයින් අප් කරලා දැන් එක පිට ගහගෙන යන තමයි ලෑස්තිලා ඉන්නේ. ගොඩක් කටිය මගේ අර අමරසිරි පිරිස් මහත්මයාත් එක්ක කරපු සොඳුරු ගංගා මලකුත් තිබුණා චිත්‍රාලක කරපු ඒ වගේ රාණවිරුවන්ට මම කරා රාණවිරු ප්‍රණාමය කියලා ගීතයක් ඒ වගේ පොඩ්ඩක් meaningful projects ටිකක් තමයි මම කරේ. අපේ මේ ගායනකයෝ වගේ පොඩක් upbeat පොඩක් EDM පැත්තට තියෙන සහ rock පැත්තටත් පොඩක් බර වෙනස් ප්‍රොජෙක්ට්ස් කීපයක්ම මම ලයින් අප් කරලා තියෙනවා. අපේ ලහිරුලා කට්ටිය විරේෂ්ලා කට්ටිය එක්කත් එක්ක හොයලා ප්‍රොජෙක්ට්ස් වගේ තියෙනවා. පොඩි හින්ට් එකක් දුන්නේ අපි බලමු මොකක්ද දෙන්නේ කියලා. අක්කා නංගි දෙන්නම එකතු වෙලා එක වැඩක් ඉස්සරහට කරන්න බලන්න. මෙහෙමනේ නංගිවත් බලන්න අපොයින්ට්මන්ට් දාන්න ඕනේ නංගිට මාව හම්බ වෙන්න අපොයින්ට්මන්ට් දාන්න ඕනේ. අත් වශයෙන්ම මාස 3කට සැරයක් වගේ තමයි අපි අතරම හම්බ වෙන්නේ. මොකද ඒක මට බ්ලේම් කරන්න බෑ. මොකද කාර්ය බහුලත්වයත් එක්ක අනිවාර්යෙන් ගොඩක් කට්ටිය අහලා තිනවා. නමුත් මගේ ඇල්බම් 2011 රිලීස් කරපු ඇල්බම් එකේ තියෙනවා තඹුරු කියලා ගීතයක් තඹුරු පිරි කියලා ගීතයක්. ඒ දෙකේම ඒ ගීතේ මමයි නංගි තමයි ගායනා කරන්නේ. ඒක මේ මම හිතන iTunes හරි Spotify එහෙම ගියා නම් කට්ටියට අහන්න පුළුවන්. ඊට අමතරව ඉංග්‍රීසි සින්දු නම් අපි කරලා තියෙනවා. නමුත් වෙනස් දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ස්කෙඩියුල් එක පොඩ්ඩක් ෂේප් එකේ චිල් වුණාට පස්සේ මොකක් හරි විශේෂ දෙයක් අනිවාර්යෙන් කරන්න. මේ අවුරුද්දේ ඒ කියන්නේ දැන් තව මාස කිහිපයක් ඉස්සරහට තියෙන හින්දා තව අලුත් වැඩක් අහන්න පුළුවන්ද මේ අවුරුද්ද ඇතුළෙම? මගෙන්? ඔව් අනිවාර්යෙන්. දෙන්නම සෙට්ටලා ඉන්නේ. ඒක මම කිව්වේ. ඊළඟ වැඩේ දෙන්නම එක ළඟම රිලීස් කරයිද දන්නේ. දැන් මොකද ගොඩක් කට්ටිය බනිනවනේ මොකක්ද අක්කේ සින්දු නෑ මන්ද කියලා. කටවාගෙන ඉන්නේ ඇයි ඔහොම ඉන්නේ. දැන් දෙන්න අහන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අපි දෙන්නටම සුබ පතනවා ඉස්සරහා වැඩ ටිකත් අනිවාර්යෙන්ම රසිකව බැලඳ ගන්න. හිතාම ඉක්මනින් අපිටත් ලබා දෙන්න අපිත් ඒවා ප්‍රචාරය කරන්න සූදානම්ෙන් බලාපොරොත්තුෙන් ඉන්නවා. සැදී පැහැදිලා ඉන්නවා. බලාපොරොත්තු වෙන්න දෙන්න අරන් දුවගෙන එන්න. බලෙන් ඒක කරන්න කියලා කියනවා. ජය වෙන දෙන්නටම. Thank you. ජය වේවා thank you. FM Derana 92.2 and 92.4 FM, Sri Lanka's #1 radio station. ආදරය නිසායි අහන්නේ.